අද අපි කතා කරන්න යන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ 2018 වසරේ පළමු වන ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න 20 පිළිබඳව. මම හිතනවා ඔබ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා ප්‍රශ්න පිළිතුරු පිළිබඳව දල අවබෝධයක් ලබාගෙන ඇති. අපි බලමු කොහොමද මේ පිළිතුරු ලැබෙන්නේ කියලා. හොඳයි. පළමුවන ප්‍රශ්නය. බීජ හට නොගන්නා ශාකයකට උදාහරණයක් වන්නේ පහත සඳහන් කුමන ශාකයද? අපි දන්නවා ශාක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා කිව්වා. බීජ හට ගන්නා සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියලා. සපුෂ්ප ශාකවල බීජ හට ගන්නවා. අපුෂ්ප ශාකවල කොටස් දෙකක් තියෙනවා කිව්වා. බීජ හට ගන්න ශාක සහ බීජ හට නොගන්න ශාක කියලා. ඒතර මෙතන මඩු ශාකයේ බීජ හට ගන්නවා. ඒක අපි කියනවා මොකද්ද? විවෘත බීජක ශාකයක්. මඩු කියලා කියන්නේ ඒකේ බීජ හට ගන්නවා. පයිනස් කියලා කියන්නේ බීජ හට ගන්නවා. ඒකත් විවෘත බීජක ශාකයක්. සල්විනියා කියන එකේ බීජ හටගන්නේ නැහැ. ඒක බීජාණු මගින් බෝ වෙන ශාකයක්. නිර්මාණය කියන එකේ පුෂ්ප තියෙනවා. පුෂ්ප තියෙනවා කියන්නේ ඒකේ බීජ හට ගැනීමක් සිද්ධ වෙනවා. ඒක සපුෂ්ප ශාකයක් විදිහට තමයි තියෙන්නේ. එහෙමනම් පිළිතුර වෙන්නේ සල්විනියා කියන තුන්වෙනි පිළිතුර. දෙවෙනි ප්‍රශ්නේ. මූලික ඒකක ඇසුරින් බලයේ SI ඒකකය සොයන්න කියලා කියනවා. දැන් බලය වනින සම්මත ඒකකය අපි දන්නවා. බලය වනින සම්මත ඒකකය කියන්නේ නිව්ටන්. දැන් මෙතන කතා කරන්නේ බලය කියන්නේ බර. බර කියන එක අපි දන්නවා කොහොමද එන්නේ? මේ ස්කන්ධයේ ත්වරණයේ ගුණිතයේ විදිහට තමයි බර ලබා ගැනීම සිද්ධ වෙන්නේ. කිසියම් ස්කන්ධයක් පොළොවට ඇද ගන්නා බලය තමයි අපි බර කියලා කියන්නේ. එමනම් ඒක තමයි බලය. එහෙනම් මෙතන ස්කන්ධය කියන එක අපිට ලැබෙන්නේ කොහොමද? කිලෝග්‍රෑම්. ස්කන්ධය ගන්න එක කිලෝග්‍රෑම්. ගුරුත්ව ත්වරණය ගන්නේ ත්වරණය කියන්නේ ms ඍණ 2 වලින්. එහෙමනම් මේක ඒකක එනවා අපිට kg ms ඍණ 2. ඔන්න ඔය kg ms ඍණ 2 කියන ඒකකය තමයි අපි නිව්ටන් කියලා කතා කරන්නේ. පැහැදිලි? එහෙමනම් මේකේ බලයේ SI ඒකකය වෙනවා පළවෙනි උත්තරේ kg ms ඍණ 2. තුන්වෙනි ප්‍රශ්නේ. පහත් සඳහන් ඒවායින් සමජාතීය මිශ්‍රණයක් වන්නේ කුමක්ද කියලා අහනවා. සමජාතීය මිශ්‍රණයක් කියලා කියන්නේ මිශ්‍රණය තුළ අංශු ඒකාකාරව ව්‍යාප්ත වෙලා ඇති මිශ්‍රණයක්. ඒ කියන්නේ මිශ්‍රණයේ සෑම තැනකම සමාන සංයුතියක් නැත්නම් සමාන සාන්ද්‍රණයක් තියෙන මිශ්‍රණ තමයි සමජාතීය මිශ්‍රණ කියලා කියන්නේ. තිරිඟු පිටි ජලයේ දිය කරනකොට හොඳටම දිය වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා තිරිඟු පිටි කියන්නේ විෂම ජාතීය මිශ්‍රණයක්. එතෙල් මධ්‍යසාර ජලය තුළ හොඳින් දිය වෙනවා. මොකද මේ දෙකම අපි දන්නවා ද්‍රවීය ද්‍රාවක දෙකක්. ඒ නිසා මේ දෙක හොඳට දිය වෙනවා. එහෙනම් ඒක සමජාතීය මිශ්‍රණයක් වෙනවා. පොල් තෙල් ජලයත් එක්ක හොඳින් මිශ්‍ර වෙන්නේ නැහැ. පොල් තෙල් ජලයත් එක්ක මිශ්‍ර කරාම එතන ඇති වෙන්නේ විෂම ජාතීය මිශ්‍රණයක්. මැටි ජලයේ දිය වෙන්නේ නැහැ. පිටි වගේම තමයි මැටි ජලයේ දිය වෙන්නේ නැහැ. මැටි අංශු ජලයේ දිය වෙනවා වගේ පෙවුනට පස්සේ අවක්ෂේප වීම සිද්ධ වෙනවා. ඒකත් විෂම ජාතීය මිශ්‍රණයක් විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ එතිල් මධ්‍යසාර සහ ජලය. හතරවෙනි ප්‍රශ්නේ. සිලිකන් NPN සංදි ට්‍රාන්සිස්ටරයක් පිළිබඳව පහත දක්වා ඇති ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද කියලා කියනවා. ට්‍රාන්සිස්ටරයක් ගැනයි මේ කතා කරන්නේ. NPN ට්‍රාන්සිස්ටරය සහ PNP ට්‍රාන්සිස්ටර් කියලා ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් ගැන අපි කතා කරනවා. හරි. පළවෙනි පිළිතුර සංඥා වර්ධනය සඳහා යොදාගත හැකියි. අපි දන්නවා ට්‍රාන්සිස්ටර් එක ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි වර්ධන කාර්යය, අනිත් එක තමයි ස්විචීකරණය. ස්විච්යක් ලෙස ක්‍රියා කරනවා. එහෙනම් මේ වර්ධන කාර්යයේදී අපි දන්නවා සංඥා වර්ධකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම ධාරා වර්ධකයක් ලෙස ක්‍රියා කරන්නත් පුළුවන්. එහෙමනම් මෙතන පළවෙනි උත්තරේ කියන්නේ සංඥා වර්ධනය සඳහා යොදාගත හැක කියන එක නිවැරදි පිළිතුරක්. ස්විචයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් කියන්නේ ස්විචීකරණ ක්‍රියාව සිදු කරන්න පුළුවන් නිවැරදි උත්තරයක්. ධාරා වර්ධකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. එhmenan ඒකත් නිවැරදි පිළිතුරක් වෙනවා.
ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා ඍජුකරණය සඳහා යොදා ගත හැකියි. ඍජුකරණය සඳහා භාවිත කරන්නේ ඍජුකාරක පරිපථයක්. එහෙම නැත්නම් අපි කියන්නේ ඩයෝඩ. ඩයෝඩ තනි ඩයෝඩයක් හෝ ඩයෝඩ හතරක් යොදාගෙන තමයි ඍජුකරණය අපි සිදු කරන්නේ. එහෙමනම් මේ ඍජුකරණය කියන එක ට්‍රාන්සිස්ටරයට අයිති ක්‍රියාවක් නෙවෙයි. එහෙමනම් පිළිතුර එන්නේ හතරවෙනි පිළිතුර. පස්වෙනි ප්‍රශ්නේ. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව පැවතීමට නම් ඔන්න ඒකේ ඉතුරු කොටස සම්පූර්ණ වෙනවා. බල දෙකක සංප්‍රයුක්ත බලයේ ඉදිරි බලයේ දිශාවටම විය යුතුයි. බල දෙකේ සංප්‍රයුක්තයේ ඉදිරි බලයේ දිශාවටම වෙන්න ඕනේ කියලා කියනවා. එහෙම හරියනවද? දැන් අපි කියනවා බල දෙකක් මේ දෙකේ ඔන්න වස්තුවක් මත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. මේ බල දෙකේ සංප්‍රයුක්ත බලය කියන එක මේ බල දෙකේ සංප්‍රයුක්ත බලය ඉන්නේ මේ පැත්තට. ඒක මේ පැත්තට ක්‍රියා කරන දිශාවට මෙන්න ඕනේ කියලා කියනවා. එතකොට වැරදි. ඒ කියන්නේ මේකේ සංප්‍රයුක්තය මේ පැත්තට එන්න ඕනේ. ඒකට සමාන බලයක් තමයි මේ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒක වැරදි පිළිතුරක්. බල තුනේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතුයි. අන සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනම වෙලාවක වස්තුවක් සමතුලිතව පවතින්න නම් බලවල සංප්‍රයුක්තයේ ශුන්‍ය විය යුතුමයි. එහෙනම් ඒක නිවැරදි. බල තුන එකම තලයක පිහිටිය යුතුයි. එකම තලයක පිහිටීම සිද්ධ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම සමතුලිත වෙන්න නම් බල තුන එකම තලයක තියෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ සමතුලිත බල තුනක් කිව්වහම ඒක සමාන්තර බල තුනක් වෙන්න පුළුවන්, ඒකතල බල තුනක් වෙන්න පුළුවන්, නැත්නම් ද්විතල බල තුනක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ මොකද මේකේ එහෙම විස්තරයක් කියලා නැති නිසා. බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හමු වේ යුතුයි. එකම ලක්ෂයකදී හමු වෙන්න අවශ්‍ය වෙන්නේ ආනත බල තුනක් වුණොත් විතරයි. සමාන්තර බල තුනකදී මේ බල තුන එකම ලක්ෂයකදී හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් එකම ලක්ෂයකදී හම්බ වෙන්නේ ආනත බල තුනක් තියෙනවා නම් විතරයි. ඒ නිසා ඒකත් නිවැරදි වෙන්නේ නැහැ. ඊට වඩා නිවැරදි පිළිතුරු විදිහට කතා කරන්නේ අපි සම්ප්‍රයුක්තිය අනිවාර්යයෙන්ම ශුන්‍ය වෙන්න ඕනේ වස්තුවක් සමතුලිත වෙන්න නම්. ඒ කියන්නේ දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ. වෘක්ක තුල මුත්‍ර පෙරීමේ ක්‍රියාවලියේදී රුධිරයේ සිට මුචිකාවට පෙරී යන්නේ පහත සඳහන් කවරක්ද කියලා. අපි දන්නවා රුධිරයේ පෙරී නොයන ද්‍රව්‍ය තියෙනවා මොනවද? රුධිර සෛල සහ ප්ලාස්ම ප්‍රෝටීන. රුධිර සෛල සහ ප්ලාස්ම ප්‍රෝටීන විතරයි පෙරෙන්නේ නැත්තේ. ඊටු සියලුම ද්‍රව්‍ය පෙරෙනවා. එහෙමනම් අපිට පහසෙන් හොයාගන්න පුළුවන් පිළිතුර මෙතන රුධිර සෛල කියලා උත්තරයක් තියෙනවා. ප්ලාස්ම ප්‍රෝටීන කියලා උත්තරයක් තියෙනවා. මේ දෙකම වෙන්නේ පෙරෙන්නේ නැහැ. ග්ලූකෝස් පෙරෙනවා. පට්ටිකා කියන්නේ රුධිර සෛල වර්ගයට අයත් කොටසක්මයි. නැත්නම් මේ දේහාණු වලට අයිති කොටසක් පට්ටිකා කියලා කියනවා. එහෙනම් පට්ටිකා පෙරෙන්නේ නැහැ. එහෙනම් පිළිතුර වෙන්නේ ග්ලූකෝස් තුන්වෙනි පිළිතුර. 7 වෙනි ප්‍රශ්නේ. දර්ශීය සෛලය යනු අපි දර්ශීය සෛලයක් කියන්නේ මොකද්ද? සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රියකාවන් අඩංගු වන ලෙස නිර්මාණය කරන ලද සෛලයක් තමයි අපි දර්ශීය සෛලයක් කියලා කියන්නේ. මොකද සෑම සෛලයකම සෑම කොටසක්ම අන්තර්ගත වෙන්නේ නැහැ. අපි මේ සියලුම කොටස් එකට ගොනු කරලා හදාගත්තු සෛලයක් තමයි දර්ශීය සෛලයක් කියලා කියන්නේ. එහෙනම් පිළිතුර විදිහට ගන්න පුළුවන් කෙලින්ම අපිට 4 වෙනි පිළිතුර සියලුම ඉන්ද්‍රියකා අඩංගු නිර්මිත සෛලයකි. 4 වෙනි පිළිතුර. 8 වෙනි ප්‍රශ්නේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණ සංසිද්ධිය පදනම් වී ඇත්තේ පහත සඳහන් කුමන උපකරණයටද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකදී සන්නායකයක් චලනය වෙද්දී ඒ සන්නායකය තුල විද්‍යුත් ධාරාවක් හට ගන්නවා. ඒකට කියනවා අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. එතකොට සරල ධාරා මෝටරය. සරල ධාරා මෝටරය කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක තියපු සන්නායකයක් මත ඇතිවන බලය උපයෝගී කරගෙන හදපු උපකරණයක්. විදුලි සීනුව කියලා කියන්නේ විද්‍යුත් චුම්බකත්වය මත නිර්මාණය කරපු උපකරණයක්. ශබ්ද විකාශනය කියලා කියන්නේ විද්‍යුත් චුම්බකත්වය මත ක්‍රියාත්මක වන උපකරණයක්. සලදංගර මයික්‍රොෆෝනය කියලා කියන්නේ මයික්‍රොෆෝනය අපි දන්නවා මයික්‍රොෆෝනේ තියෙනවා අපි කතා කරන ප්‍රාචීරයක් තියෙනවා. ඒ ප්‍රාචීරයට සම්බන්ධ වෙච්ච කම්බි දඟරයක් චුම්බක ක්ෂේත්‍රයක් තුළ චලනය වීම සිද්ධ වෙනවා. ප්‍රාචීරයට කතා කරනකොට මේක චලනය වෙනවා.
අන්නේ චලනය වීමේදී දඟලය තුළ විද්‍යුත් ගාමක බලයක් හට ගැනීම සිද්ධ කරනවා. එhmenan එතන විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් භාවිතා වෙනවා. එhmenan පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. 9 වෙනි ප්‍රශ්නේ. පහත රූපවල දැක්වෙන ඵල අතුරින් ජලයෙන් ව්‍යාප්ත වීම සඳහා උචිත අනුවර්තන සහිත ඵලයක් විය හැක්කේ කුමක්ද කියලා. මොකද අපි ජලයෙන් ව්‍යාප්ත වෙන්න නම් මොකද තියෙන්න ඕනේ? කෙටි සහිත පලාවරණයක් නැත්නම් තන්තුමය පලාවරණයක් තියෙන්න ඕනේ. ඒ පලාවරණයේ වාතාවකාශ පිටලා තියෙන්න ඕනේ. ඒ වගේ තියෙන පලාවරණයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ දෙවෙනි පිළිතුරේ. පළවෙනි පිළිතුරේ අපි තියෙන එක සතුන්ගේ ව්‍යාප්ත වීමක් විදියට පෙන්වන්න පුළුවන්. තුන්වෙනි පිළිතුරේ මේක ඵලයක්. පළවෙනි එකේ තියෙන සතුන්ගේ ව්‍යාප්ත වෙන එක. දෙවෙනි පිළිතුරේ තියෙන එක ජලයෙන් ව්‍යාප්ත වෙන එක. ඒකේ තියෙන්නේ මොකද්ද? තන්තුමය පලාවරණයක් අපිට පැහැදිලි වෙනවා. ඊළඟට තුන්වෙනි එක මොකද වෙන්නේ? ඒක සුළඟින් ව්‍යාප්ත වීම දක්වන එකක් තියෙන්නේ. තටු දෙකක් පිටලා තියෙන්නේ. හතරවෙනි පිළිතුරේ තියෙන කෙටි රාශියක් එකක් සුළඟින් ව්‍යාප්ත වෙන බීජයක් විදිහටයි තියෙන්නේ. එhmenan අපිට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට. 10 වෙනි ප්‍රශ්නේ. උත්ප්‍රේරක පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. මොන පළවෙනි පිළිතුර? උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම මෙන්ම අඩු කිරීමද සිදු කරයි. බලන්නේ පිළිතුර. උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කිරීම සිද්ධ කරනවා. හැබැයි අඩු කරන්නේ නෙමෙයි. අඩු කරන්නේ වෙන උත්ප්‍රේරක. නැත්නම් අපි කියනවා නිෂේධක කියලා කියනවා. නිෂේධකකින් තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු කිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් උත්ප්‍රේරක කියන එක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා මිසක් අපි කියනවා අඩු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. උත්ප්‍රේරණය කරනවා වැඩි කරනවා. B කියන එක උත්ප්‍රේරක රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වුවද ප්‍රතික්‍රියාවේදී බැහැන වේ. හරිනේ. උත්ප්‍රේරක ගැන කතා කරනකොට අපි කියන්නේ උත්ප්‍රේරකයා ප්‍රතික්‍රියාව සඳහා සහභාගී වෙලා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන අතර ප්‍රතික්‍රියාව සඳහා වැයවීමක් සිද්ධ නොවන ද්‍රව්‍යයක් විදිහට තමයි කතා කරන්නේ. එහෙනම් ඒක නිවැරදියි. ප්‍රතික්‍රියක වැඩි ප්‍රමාණයක් සඳහා උත්ප්‍රේරක අල්ප ප්‍රමාණයක් සෑහේ කියලා කියනවා. හරිනේ. අපි දන්නවා උත්ප්‍රේරක සුළු ප්‍රමාණයක් ප්‍රමාණවත් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා. එහෙනම් B සහ C කියන පිළිතුරු දෙකම නිවැරදි. එහෙනම් උත්තරේ ඉන්නේ දෙවෙනි පිළිතුර B සහ C පමණයි. 11 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් සමීකරණය සලකා බලන්න. ඔයාලා දන්නවා සමීකරණ විතර පෙන්නලා තියෙනවා සමීකරණයක්. මොකද්ද? ග්ලූකෝස් අණු දෙකක් සුක්‍රෝස් අණුවක් සහ ජලය. එහෙම නැත්නම් අපි කියනවා මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා සුක්‍රෝස් අණුවක් සහ නැත්නම් ඩයිසැකරයිඩ් අණුවක් සහ ජලය සෑදීම සිද්ධ කරනවා. ඒසිට සහ බීට සුදුසු උදාහරණ. ඒ කියන්නේ ග්ලූකෝස් සඳහා භාවිතා කරන ග්ලූකෝස් නැත්නම් ෆ්‍රක්ටෝස් එහෙම නැත්නම් ග්ලැක්ටෝස් කියන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මොනොසැකරයිඩ් ග්ලූකෝස් ග්ලැක්ටෝස් ෆ්‍රක්ටෝස් කියන තුනම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හැදෙන එක ග්ලූකෝස් අණු දෙකක් පාවිච්චි වුණොත් විතරයි මෝල්ටෝස් හැදෙන්නේ. එහෙමනම් මෙතන මෝල්ටෝස් තමයි සෑදීම සිදු. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා හැදෙන්නේ මෝල්ටෝස්. ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් කියන දෙක එකතු වෙලා හැදෙනවා සුක්‍රෝස්. ඊළඟට ග්ලූකෝස් සහ ග්ලැක්ටෝස් එකතු වෙලා හැදෙන්නේ ලැක්ටෝස්. එහෙමනම් මෙතන තියෙන්නේ මොකද්ද? ග්ලූකෝස් අණු දෙකක් එකම જાතිය අණු දෙකක් එකතු වෙලා හැදෙන අවස්ථාවක් පෙන්වන්න කරලා තියෙන්නේ. එහෙමනම් උත්තරේ එන්නේ A කියන්නේ ග්ලූකෝස්, B කියන්නේ මෝල්ටෝස් කියන එක. එහෙනම් පිළිතුර 1. 12 වෙනි ප්‍රශ්නේ. A නම් දී කුට්ටියක් ද්‍රවයක් තුළට දැමූ විට එහි කොටසක් ගිලී ද්‍රවය මත ඉපිලේ. ඒ හා සම්බන්ධ සත්‍ය ප්‍රකාශය පහත ඒවායින් කවරක්ද කියලා අහන්න. පළවෙනි. ද්‍රවය මගින් ඒ මත ඇති කෙරෙන උඩුකුරු තෙරපුම එහි මුළු බරට සමාන වේ. හරිනේ. මොකක්ද ආකිමිඩිස් කියන්නේ? වස්තුවක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක් තුල ගිලී ඇති විට එමගින් විස්ථාපනය වන තරල පරිමාවයේ බරට සමාන උඩුකුරු තෙරපුමකට පාත්‍ර වේ කියලා කියනවා. වස්තුවක් පාවෙනවා නම් අපි දන්නවා වස්තුවේ බර උඩුකුරු තෙරපුමට සමානයි කියලා. එහෙමනම් මෙතන පාවෙන වස්තුවක් තියෙන්නේ නම් අපිට කියන්න පුළුවන් ද්‍රවය මගින් මේ මත ඇති කරන උඩුකුරු තෙරපුම බරට සමානයි කියලා. එහෙනම් ඒක නිවැරදි පිළිතුර. දෙවෙනි උත්තරේ කියනවා ඒ වලින් විස්ථාපිත ද්‍රවයේ බර ඒහි ද්‍රවය තුල ගිලී ඇති කොටසේ බරට සමානයි. නෑ. මේ විස්ථාපිත තරලයේ බර සමානයෙන් වස්තුවේ බරට පාවෙනවා නම්. එහෙමනම් ඒක වැරදි. ඒ වලින් විස්ථාපිත ද්‍රවයේ පරිමාව එහි මුළු පරිමාවට සමාන වේ.
ඒකත් වැරදි. මොකද විස්ථාපනය වෙන්නේ ගිලිලා තියෙන පරිමාව විතරයි. ඒක මුල් පරිමාවට සමාන වෙන්නේ නැහැ. ඒහි ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට සමාන වේ. මේ දෙකේ ඝනත්වය සමාන වෙන්න ඕන නම් සම්පූර්ණයෙන්ම ගිලිලා පාවීම සිද්ධ වෙන්න ඕනේ. නමුත් මෙතන වස්තුව සම්පූර්ණයෙන් ගිලිලා පාවෙන්නේ නැහැ. අපි කියන වස්තුව මෙහෙම ද්‍රවය තුල වස්තුව සම්පූර්ණයෙන් ගිලී පාවෙනවා නම් මේ වස්තුවේ ඝනත්වය මේක පාවෙනවා. ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට සමාන වෙනවා. නමුත් මේක කොටසක් උඩ පාවෙන නිසා ඝනත්වය සමාන වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. 13 වෙනි ප්‍රශ්නේ. ශාකයක සෛලම හා ෆ්ලෝයම පටකවල ප්‍රධාන කෘත්‍ය නිවැරදිව දැක්වෙන්නේ කුමන වර්ණයේද කියලා අහන්න. සෛලම වල කෘත්‍ය මොකක්ද? ජලය හා ಖನಿಜ ලවණ පරිවහනය. ෆ්ලෝයම වල කෘත්‍ය ආහාර පරිසංක්‍රමණය නැත්නම් ආහාර පරිවහනය කිරීම. සෛලම වලින් මේ ජලය සහ ಖනිජ ලවණ පරිවහනය වෙනවට අමතරව ශාකයට සන්ධාරණයක් ලබා දීම සිද්ධ වෙනවා. ඒ නිසා අපි සන්ධාරක පටලයක් විදිහට සෛලම ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. එhmenan මෙතන අපිට ගැලපෙනවා පිළිතුර සෛලම ජලය පරිවහනය, ෆ්ලෝයම ආහාර පරිසංක්‍රමණය. ඒ කියන්නේ තුන්වෙනි උත්තරය තමයි නිවැරදි වෙන්නේ. 14 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ඔක්සයිඩ් අතුරින් යකඩ නිස්සාරණ ක්‍රියාවලියට සහභාගී නොවන ඔක්සයිඩය කුමක්ද කියලා. යකඩ නිස්සාරණය සඳහා පාවිච්චි කරන්නේ අපි කුණුගල්, කෝක් සහ හිමටයිට් කියන ද්‍රව්‍ය තුන. එතකොට මේ ප්‍රතික්‍රියාවවලදී කුණුගල් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් සෑදීම සිද්ධ වෙනවා. ඊළඟට යපස්වල තියෙන සිලිකන් ඩයොක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සිලිකේට් හදනවා. කාබන් ඩයොක්සයිඩ් කාබන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. කාබන් මොනොක්සයිඩ් හිමටයිට් එක ප්‍රතික්‍රියා කරලා යකඩ නිස්සාරණය වීම සිද්ධ වෙනවා. එහෙනම් මෙතෙන්ට දායක වෙන්නේ නැති දෙයක් දැන් කියුනේ මොනවද? මැග්නීසියම් ඔක්සයිඩ් කියන එක මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එවනම් පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. 15 වෙනි ප්‍රශ්නය. ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් පූර්ණ තරංග ඍජුකරණයට භාජනය කර දාරිත්‍රකයක් මගින් සුමටනය කරන ලද ප්‍රතිදාන වෝල්ටීයතාවයේ V හා කාලයේ T සමග විචලනය වීම නිරූපණය කරන්නේ කුමන ප්‍රස්ථාරයේද කියලා. අපි දන්නවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව ඍජුකරණයට ලක්වීම අවස්ථා දෙකක් යටතේ අපි කතා කරනවා. එකක් තමයි අර්ධ තරංග ඍජුකරණය. අර්ධ තරංග ඍජුකරණය කියන එක මේ විදිහට වෙන්නේ. මේ තියෙන අර්ධ තරංග ඍජුකරණය. පූර්ණ තරංග ඍජුකරණයේදී නම් මොකද වෙන්නේ? මේ අවස්ථාවකම සම්පූර්ණ වීම සිද්ධ වෙනවා. ඔක තමයි පූර්ණ තරංග ඍජුකරණය කියලා කියන්නේ. මෙතන ඒකට තව වෙනසක් කරලා තියෙනවා. මොකද සුමටනය කරනවා කියලා. සුමටනය කරනකොට මොකද වෙන්නේ? මේකේ සුමටනය වීමේදී මේ ධාරාව බිඳුවට යන්නේ නැහැ. බිඳුවට යන්නේ නැතුව මෙහෙම ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් සුමටනය කරු මේ තියෙන්නේ පූර්ණ තරංග ඍජුකරණය. සුමටනය කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තරංග රටාව දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. 16 වෙනි ප්‍රශ්නේ ප්‍රවේගදර්ශ දෙකක් දීලා තියෙනවා. ජීවීන් දෙදෙනෙක් මුහුම් කළ විට ලැබෙන රූපානුදර්ශ අනුපාතය කුමක්ද කියලා අහනවා. මෙන්න ජීවීන් දෙක capital T simple T කියන එක විෂම යුග්මක ජීවියෙක් සහ සම යුග්මක ජීවියෙක්. විෂම යුග්මක ප්‍රමුඛ ජීවියෙක් හා සම යුග්මක නිලීන ජීවියෙක් එක මුහුම් කිරීමක් සිදු කරනවා. මෙයාගේ හැදෙනවා ජන්මාන වර්ග දෙකක්. capital T සහ simple T කියන ජන්මාන වර්ග දෙකක් හැදෙනවා. මෙයාගේ හැදෙන්නේ එක ජන්මාන වර්ගයක්. එහෙනම් මේ දෙක එකතු වුණාම හැදෙනවා capital T simple T. මේ දෙක එකතු වුණාම හැදෙනවා simple T simple T. එහෙමනම් හැදෙන ජීවීන්ගේ ලක්ෂණ රූපානුදර්ශ මෙයා අපි කියනවා මුහුම් උස, මෙයා නුමුහුම් මිටි එකට එක අනුපාතයට තමයි සෑදීම සිද්ධ වෙන්නේ. එකට එක අනුපාතයට ජීවීන් රූපානුදර්ශ ඇතිවීම සිද්ධ වෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. 17 හෝමෝනයක් වන ඇඩ්‍රිනලින් වල සාපේක්ෂ අනුපස්කන්ධය 183කි. ඒ අනුව 183 සමාන ඇඩ්‍රිනලින් අනුපස්කන්ධයේ බෙදීම x යන සම්බන්ධතාවයේහි x වලින් නිරූපණය වන්නේ. මොකද සාපේක්ෂ අනුපස්කන්ධය කියලා කියන්නේ?
කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් දෙන ලද අණුවක ස්කන්ධය කොපමණ වාරයක් විශාලද කියන එක. කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයේ කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් වගේ. දෙන ලද අණුවක ස්කන්ධය කොපමණ වාරයක් විශාලද කියන. මොකද අපි දන්නවා පරමාණු ස්කන්ධ ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එක. එහෙමනම් අපිට x විදිහට ගන්න තියෙන්නේ කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් නැත්නම් පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකක්. එහෙනම් පිළිතුර විදිහට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර. 17 වෙනි එකේ දෙවෙනි පිළිතුර. 18 වෙනි ප්‍රශ්නේ. සමාන සාන්ද්‍රණ වලින් යුතු පහත සඳහන් ජලීය ද්‍රාවණ සලකන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇසිටික් අම්ලය සහ HCl. ඒවායේ pH එකේ වැඩි වීමේ අනුපිළිවෙල නිවැරදිව දක්වා ඇති වර්ණය තෝරන්න කියලා. අපි දන්නවා pH එකේ වැඩි වෙන්නේ කොහොමද? අම්ලවල pH එකේ 1 සිට 7 දක්වා යනවා. 7 කියන්නේ උදාසීනයි. 7 සිට 14 දක්වා භස්ම ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මෙතන තියෙන ප්‍රබලම අම්ලය තමයි HCl. එයාගේ pH එක 1යි කියලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඇසිඩික් අම්ලය තියෙනවා. එයාගේ pH එක ඊට වඩා අඩුයි. ඒ කියන්නේ pH එක වැඩි. ඊළඟට තියෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුර්වල භස්මයක්. pH එක තව ටිකක් වැඩි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. එහෙනම් එයාගේ pH එක ගොඩක් වැඩි. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේක වැඩි වීමේ අනුපිළිවෙල කවුද? DCBA. මේ පෙන්නලා තියෙන්නේ pH එකේ වැඩි වෙන අනුපිළිවෙල. උත්තරේ ඉන්නේ 2. 19 වෙනි ප්‍රශ්නය. සුදු පැහැයෙන් හා කොළ පැහැයෙන් යුතු ශාක පත්‍රයක් ශාකයේ තිබියදීම පහත සඳහන් පරිදි සකසා විවෘත ස්ථානයක තබනු ලැබේ. මේ පත්‍රයක් තියලා තියෙනවා. මෙහෙම පත්‍රයක් තියෙනවා මේකේ. මේ ප්‍රදේශයේ කොළ පාටයි, මේ ප්‍රදේශයේ කහ පාටයි. මේ කහ පාට නැත්නම් අපි කියනවා සුදු පාටයි කියලා කියන සුදු පාට පත්‍රයක්. මේ ප්‍රදේශයේ කොළ පාටයි. මෙහෙම මැද්දෙන් අපි කළු කඩදාසියකින් ආවරණය කළා. ඔය තමයි පත්‍රය අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ පත්‍රය පරීක්ෂණයට සූදානම් කරලා තියෙන විදි. එතකොට මේ පත්‍රය කියනවා දින දෙකකට පසු ශාක පත්‍රයේ ශාකයෙන් ඉවත් කර පෘෂ්ඨය සඳහා පරීක්ෂා කරන ලදී. පරීක්ෂාවෙන් පසු එම පත්‍රය පහ සඳහන් කුමන ආකාරයට දර්ශනය විය හැකිද කියලා. අපි දන්නවා පෘෂ්ඨය හැදිලා තියෙන තැන් තද නිල් පාට වෙනවා. අනිත් තැන් තද නිල් පාට වෙන්නේ නැහැ. එහෙනම් මේකේ සුදු පාට ප්‍රදේශයේ තද නිල් පාට වෙන්නේ නැහැ. ඒක පැහැදිලිනේ. කොළ පාට ප්‍රදේශය තද නිල් පාට වෙනවා. හැබැයි මේ වැහිච්ච ප්‍රදේශය තද නිල් පාට වෙන්නේ නැහැ. මේ වැහිච්ච ප්‍රදේශ තද නිල් පාට වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ කොළ පාට තියෙන ප්‍රදේශ විතරක් තද නිල් පාට වෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රදේශ දෙක තමයි අපිට තද නිල් පාටෙන් දකින්න පුළුවන්. පැහැදිලි? හොඳයි. එහෙනම් ඒකට ගැළපෙන පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. ඒක සැලකිලිමත් වෙන්න ඕනේ මොකද? කහ පාට ප්‍රදේශය නේද සුදු පාට ප්‍රදේශයේ හරිතලව නැහැ. එහෙනම් ඒකට පෘෂ්ඨය හැදෙන්න විදියක් නැහැ. ඒ ප්‍රදේශයේ තද නිල් පාට වෙන්නේ නැහැ කොහොමද? 20 වෙනි ප්‍රශ්නේ. ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක අන්තර්ගත සියලුම ප්‍රභේද නිවැරදිව දක්වා ඇති වර්ණය කුමක්ද කියලා අහනවා. මොකද කියන්නේ? ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ ජලය. ඔන්න ජලීය අම්ල ද්‍රාවණය. දැන් මේක අපිට බලන්න පුළුවන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ පූර්ණ ලෙස විඝටනය වන අම්ලයක්. එවනම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය විඝටනය වුණාම මේකේ තියෙන්න පුළුවන් H අයන සහ ක්ලෝරයිඩ් අයන තමයි තියෙන්නේ. ජලය විඝටනය වෙන්නේ නැහැ පූර්ණ ලෙස. ජලය විඝටනය වෙන්නේ අර්ධ වශයෙන්. ජලය විඝටනය වෙලා අපිට හැදෙන්න පුළුවන් මොනවද? H අයන සහ OH අයන හැදෙනවා ජලය විඝටනය වෙලා. හැබැයි පූර්ණ ලෙස විඝටනය වෙන්නේ නැති නිසා තවදුරටත් මේක ඇතුලේ ජලය අඩංගු වෙනවා. පැහැදිලිද මම කියපු දේ? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පූර්ණ ලෙස විඝටනය වෙනවා. එහෙනම් ඒකේ තියෙන්නේ H අයන සහ ක්ලෝරයිඩ් අයන විතරයි. ජලය විඝටනය වෙන්නේ නැහැ පූර්ණ ලෙස. ජලය විඝටනය වෙන්නේ අර්ධ වශයෙන්. ඒ නිසා H අයන OH අයන තියෙනවා. නමුත් ජලය ඒ විදිහටම තියෙනවා කොටස. එහෙමනම් මේක ඇතුලේ තියෙන අයන වර්ග දැන් අපිට අඳුර ගන්න පුළුවන්. මොනවද? H අයන තියෙනවා, ක්ලෝරයිඩ් අයන තියෙනවා, OH අයන තියෙනවා, ජල අණු තියෙනවා. එහෙමනම් අන්න ගැළපෙන පිළිතුරු තෝරගන්න පුළුවන් දැන් මොකද්ද?
දෙවෙනි පිළිතුර තමයි මේකට ගැලපෙන්නේ. ජලය තියෙනවා, H අයන තියෙනවා, OH අයන තියෙනවා, ක්ලෝරයිඩ් අයන තියෙනවා. HCl මේකේ තියෙන විදියක් ඇත්තෙම නෑ. මොකද හයිඩ්‍රොක්ලෝරික් පූර්ණ ලෙස අයනීකරණය වෙන සංයෝගයක් නිසා. එහෙමනම් ඔන්න අපි පළවෙනි ප්‍රශ්න විස්තර සාකච්ඡා කරා. ඔබ බලන්න ඔබගේ පිළිතුරුත් එක්ක නිවැරදි වුණේ කොහොමද? වැරදි වුණ තැන් වඩා අවධානයෙන් තේරුම් ගන්න කොහොමද ඔබට මේක වැරදුනේ කියන එක. එහෙමනම් අපි ඊළඟ කොටස ගැන කතා කරමු ඊළඟ පාඩමේදී. ආයුබෝවන්.